මහනුවර අස්කරි ගෙඩිගේ රජමා විහාරස්ථානයේ පිහිටි මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් සනත් ශාන්ත දේශප්‍රිය මහතාගේ සංකල්පයක් මත එතුමාගේ පූර්ණ සංවිධායකත්වයෙන් සිදු කරන ධම්මනදීතිත්ත සඳහන් දම් දෙසුම් මාලාවේ තවත් එක් සද්ධර්මානුශාසනාවක් මෙලෙස ආරම්භ වන්නේ. ධර්මදේශනාව සිදු කිරීමට සිදු කළ ආරාධනෙන් වැඩම කොට වදාළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේව අපි සියලු දෙනා নমස්කාර පූරකව පිළිගනිමු. සාදු සාදු සාදු. මේ උතුම් සද්ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ අංක 39 පොල්වත්ත අම්පිටිය ලිපිනෙහි පදිංචි මහින්දා නන්දනී පුංචිහිවා මහත්මියගේ ඔක්තෝබර් මාස 16 වන දිනට යෙදී තිබුණු 72 වන ජන්මදිනයට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් එතුමිය ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිසගේ සදැහැති දායකත්වයන් ඇතිව සිනම් මේ උතුම් සද්ධර්ම දේශනාව මෙතෙන් සිට සිදු කිරීමට ගෞරවනීය දේශකයන් වහන්සේට අපි සියලු දෙනා নমස්කාර පූරකව ආරාධනා කරමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ. समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मुक्खदं धम्मस् සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක්
දේශනා කරවගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්න ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තුළින් මෙලව ජීවිතයේ සුවපත් කරගෙන ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා මේ සංසාරයෙන් එතර වීමේ පරමාර්ථය ඇතිවයි. ඒ උතුම් බලාපොරොත්තු ඒ ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් වූ සද්ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ තවත් උතුම් ගාථා රත්නයක්. ධම්මපද පාළියේ සඳහන් වෙන මේ ගාථා රත්නයේ පුත්තා මත්ති ධනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤති අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තෝ කුතෝ ධන. මේ ගාථා රත්නයේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළි ආනන්ද කියන සිටුවරයා නිසා. මූලසිරි කියලා කියන ආනන්ද සිටුවරයාගේ පුතාටත් ඒ අවස්ථාවට රැස් වුණ ඥාතීන් ඇතුළු විශාල පිරිසකුත් අරමුණු කරගෙනයි දේශනා කරන්න යෙදුනේ. මේ ගාථා රත්නයේ සරල තේරුම තමයි අඥාන පුද්ගලයා කල්පනා කරනවලු මට පුතු ඉන්නවා මට ධනෙ තියෙනවා නම් සඳහන් කරනවා අත්තාහි අත්තනෝ නත්ති තමන්ට තමන්වත් නැහැ කුතෝ පුතු කුතෝ ධන කවර පුතුන්ද කවර ධනයක්ද එහෙම දේශනා කළේ ඇයි කියන කාරණාව අපි ටිකක් විස්තර සහිතව සාකච්ඡා කරමු. මේ ගාථා රත්නයේ දේශනා කිරීමේ මූලික හේතුව බවට පත් වුණේ මේ ආනන්ද කියන සිටුවරයා බොහෝම මසුරුයි. හොඳට ධනෙ තිබුණ කෙනෙක්. සිටුවරු හැටියට සඳහන් කරාම සාමාන්‍ය සිටුවරු. සාමාන්‍ය සිටුවරු කියලා කියන්නේ 40 කෝටියක් විතර ධනෙ තිබ්බයි. මහ සිටුවරයෙක් වෙන්න නම් 80 කෝටියක් ඉක්මවල ධනෙ තියෙන්න ඕනේ කියලා සඳහන් කරනවා. ආනන්ද සිටුවරයා 40 කෝටියක් විතර ධනෙ තිබ්බ කෙනෙක්. ආනන්ද සිටුවරයා හිටියේ එකම දරුවයි. ඒ පිරිමි දරුවෙක්. ඒ දරුවාගේ නම තමයි මූලසිරි. මාසයකට දෙපාරක් තමන්ගේ ඥාතීන් රැස් කරවලා මූලසිරිත් එතෙන්ට කැඳවලා ඥාතීන් ඉදිරිපිට මූලසිරිට දෙන අවවාදයක් තියෙනවා. ඒ අවවාදය තමයි 40 කෝටියක් විතර වෙච්ච මගේ ධනය මහ ලොකු ධනයක් කියලා හිතන්න එපා. ටික අරගත්තත් ඒක බොහොම ඉක්මනට ඉවර වෙනවා. උදාහරණයකට සඳහන් කරනවා හඳුන් කෑල්ලක් ගලගන්න ඒක ඉවර වෙනවා වගේ මේ ධනෙ ටික ගන්න ඉවර වෙනවා. ඔහු නැවත උදාහරණයක් සඳහන් කරනවා වේය පස් ටික ගෙනල්ලා මහ හුඹක් හදනවා. මීමැස්ස පැණි ටික ගෙනල්ලා ලොකු මීවදයක් පුරවනවා. ආන් ඒ වගේ මේ තියෙන ධනය අරගෙන වියදම් කරන්න නෙමෙයි මේකට පුළුවන් තරම් ටික හරි එකතු කරන්න කියන එක. මාසෙකට දෙපාරක් මේ අවවාද කරනවා. ඉතින් සිටුවරයා හරියට කෑමක් බීමක් ගන්නෙ නැහැ. නැතුව නෙමෙයි තියෙන ධනෙ ඉවර වෙයි කියලා. හොඳ හැටි අඳින්න පළඳින්නෙත් නැහැ.
ඉතින් මෙච්චර ධනයක් තියාගෙන තමනුත් නොකානොබි හොඳට ඇඳලා පැළඳලා ජීවත් වෙන්නේ නැතුව ජීවිතයේ සැප සම්පත් භුක්ති විඳින්නෙත් නැතුව මසුරුකමින් ජීවත් වෙලා මරණයටපත් වෙනවා. මේ සිටුවරේ ජීවත් වෙච්ච ගම ආසන්නයේ තිබුණ මේ රොඩි කුලයේ අය ජීවත් වෙන ගම. ඒක තරමක විශාල ගම. සඳහන් කරනවා පවුල් 1000ක් විතර ජීවත් වෙනවා කියලා. මේ සිටුවරේ මැරිලා ඒ රොඩි කුලයේ තරුණියකගේ කුසේ පිළිසිඳ ගත්තා. ඒ අය ජීවත් වුණේ එදිනෙදා කුලී වැඩ කරලා. හැබැයි දැන් මේ පුද්ගලයා ඒ තරුණියකගේ කුසේ පිළිසිඳ ගත්ත දවසේ ඉඳලා මේ කුලයේ අයටත් එන්න අගහිගකම් වැඩි වෙන්න ගත්තා. එදිනෙදා ලැබෙන කුලී වැඩත් නැතුව ගියා. බොහෝම දුක් මහන්සි වෙලා හොයාගන්න ධන සම්පatti එක වේලකටත් සෑහෙන්නේ බොහෝම අමාරුයි. මෙහෙම දවස් කීපයක් ගෙවිලා ගියා. ඉතින් ගමටම මේ ප්‍රශ්නේ බලපාලන්නේ. ඒ නිසා ගමේම අය රැස් වුණා. හැමෝම සාකච්ඡා කළා අපි එදා කුලී වැඩක් කරගෙන තුන් වේල හොඳට කාලා බීලා අපේ මට්ටමින් සතුටින් ජීවත් වෙනවා. දැන් කොච්චර මහන්සි වුණත් අපිට ඒ ආදායමක් නැතිලා ගියා. මේකට හේතුවක් ඇති. බාහිර හේතු මොනවාවත් නැතත් මේ අයත් තීරණය කළා අපි අතර මහා පෞකාර කාලකන්ණිය ඉන්නවා මේ වෙනකොට. ඔහුගේ පව නිසා තමයි අපිට කෑම වේලත් අහිමි වෙගෙන යන්නේ. අපි ඒක හොයමු කියලා එදා රැස් වෙච්ච පිරිස කණ්ඩායම් දෙකකට බෙදුණා. එහෙම ඒ කණ්ඩායමත් ආයෙ දෙකට බෙදෙනවා ආයෙ දෙකට බෙදෙනවා මෙහෙම ගමේම අය කොටස් වලට බෙදිලා කොහොම හරි තීරණය කළා මැගේ කුසේ තමයි මේ කාලකන්‍යා පිළිසිඳගෙන තියෙන්නේ. ඒ නිසා ඇය තමන්ගේ ගමින් පිටුවහල් කරලා දැම්මා. ඉතින් ඇය පිටුවහල් කරපු තැන ඉඳලා මේ මිනිස්සු පෙරසේම නැවත ජීවත් වෙනවා. දැන් එතකොට දරු ගැබකුත් අරගෙන ගමෙනුත් පිට කරලා නෑදෑයන්ගෙන් වෙන් කරලා ඇය මොනතරම් දුකක් විඳින්නේද? ඉන්නේ හිටින්න තැනක් නැතුව කොහොම හරි තැනක් හදාගෙන විඳින්න තියෙන දහ දුක් හැම එකක්ම විඳ කොහොම හරි මේ දරුවා බිහි කෙරුවා. අනුන්ගේ ගයක් ගාන ගිහිල්ලා මොනවා හරි හිඟමනින් ඉල්ලගෙන තමයි ඇයි ජීවත් වෙන්නේ. සමහර දවස් වලට යනකොට දරුවක් වඩාගෙන යනවා දාලා යන්න කෙනෙක් නැති හින්දා. හැබැයි දරුවෙක් කියලා කීවත් සඳහන් කරනවා සාමාන්‍ය කෙනෙක් ඔහු දැක්කොත් බය වෙනවා කියලා. අංගපසංග පිහිටලා තියෙන්නේ පිහිටන්න ඕන තැන්වල නෙමෙයි. ඇස් දෙක තියෙන තැන නෙමෙයි ඇස් තියෙන්නේ. කන් පිහිටන්න ඕන විදිහට නෙමෙයි කන් තියෙන්නේ. අතපය නමුත් නිසි පරිදි නෙමෙයි පිහිටලා තියෙන්නේ. හරියට නිකන් පිසාචෙක් වගේ. දකින්න ඕන කෙනෙක් බය වෙනවා. ඒ තරම් විරූපී රූපයක් තියෙනවා. එහෙම වුණත් අම්මට දරුවා ගැන තියෙන පුදුම සෙනෙහස. වර්තමානයේ නොඑක් හේතු නිසා ආබාධ සහිත දරුවෝ ඕන තරම් ඉපදිනවා. නමුත් මේ දෙමව්පියෝ කවදාවත් ඒ දරුවෝ විසි කරලා යන්නේ නැහැ. කොයිතරම් ආබාධ තිබුණා දරුවා සුවපත් කරගන්න කුලී වැඩ කර හරි වියදම් කරනවා මිසක් කවදාවත් අහකට දාලා අසරණ කරන්නේ නැහැ. මේ මව්පියන්ට ඒ තරම් දරුවා පිළිබඳව සෙනෙහසක් තියෙන නිසා මේ මවක් මේ දරුවා වඩාගෙන මොනවා හරි හොයාගන්න හිඟමනේ ගියොත් එදාට නම් ඇල්ලතුරු ගුරක්වත් නොලැබෙන තරම්. හැබැයි ඔහු මොන ක්‍රමෙන් හරි දාලා ගියොත් ඇයට හොඳට කෑම බීම ලැබෙනවා. ඉතින් මේ ආදී වශයෙන් දුක් විඳින්න ඒ කොහොම හරි මේ දරුවා ලොකු මහත් කළා. දැන් ඔහුට තනියම යමක් හොයාගෙන කාලා ජීවත් වෙන්න පුළුවන්. එදා ඇය කොළපතක් අරගෙන ඇවිල්ලා
දරුවගේ අතට දීලා කීවා පුතේ ඔබ හින්දා මම මේ ජීවිතේ නොවින්ද දුකක් නැති තරම් මට තවත් ඔබ පෝෂණය කරන්න බෑ මේ කොළ පොතත් අරගෙන හිඟමනේ ගිහිල්ලා හරි කොහොම හරි ජීවත් වෙන්න කියලා ඔහු තනියම ජීවත් වෙන්න පිටත් කරලා ඇරියා එදා ඉඳලා ඔහු තනියම කෑම බීම හොයාගෙන යනවා මෙහෙම යන එක දවසක පෙර තමන් ආනන්ද සිටු කාලේ තමන්ගේ මාලිගාව පිහිටලා තිබිච්ච පැත්තට කොහොම හරි ගමන් කිව්වා. ඕන් ඔය ආසන්නයේදී මොහොත ජාති ස්මරණ ඥානයක් පහළ වුණා. මේක මගේ පරණ මාලිගාව කියලා සිහිපත් වුණා. කොළපතත් අරගෙන මාලිගාවට ඇතුළු වුණා. ඒ කියන්නේ පළවෙනි ආරක්ෂක පවුරින් ඇතුළට ගියා කාගෙන්වත් කරදරයක් නැහැ. දෙවනි පවුරුනුත් ඇතුළට ගියා කාගෙන්වත් කරදරයක් නැහැ. තුන්වෙනි තැනනුත් ඇතුළට ගියා ඒත් කාගෙන්වත් කරදරයක් තිබුණේ නැහැ. හතරවෙනි දොරටුව ගාවට යනකොට තමන්ගේ පුතාගේ දරුවෝ ඒ කියන්නේ තමන්ගේ මුණුබුරු මිනිබිරියෝ සෙල්ලම් කරනවා. ඒගොල්ලෝ මේ විරූපී පුද්ගලයා දැකලා බයි කෑ ගහන්න පටන් ගත්තා. ආරක්ෂක පිරිස වහාම ඇවිල්ලා අර පුද්ගලයාට හොඳටම පහර දුන්නා. තාලල්ලා පෙරලා ඇදගෙන ගිහිල්ලා කුණු ගොඩකට විසිකලා. පාරයි. අපේ භාග්‍යතුන් වහන්සේ අග්‍ර උපස්ථායක ආනන්දයන් වහන්සේත් එක් කරගෙන පින්ඩපාතේ වඩින්නේ මේ වීදියේමයි යන්නේ. මේ මාලිගාව වසලින් යනකොට අර කුණු ගොඩේ ඉන්න මේ පුද්ගලයා දැක්කා. දැකලා අපේ ආනන්ද හාමුදුරන්ගේ මුහුණ දිහා බැලුවා. ආනන්ද හාමුදුරුවෝ අහනවා ස්වාමීනි කුමක් හෝ අවශ්‍යතාවයක් නිසා මා දිහා බැලුවද? බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ආනන්ද අර කුණු ගොඩේ ඉන්න පුද්ගලයා දැක්කද? එහෙමයි ස්වාමීනි. ආනන්ද අඳුරුනවාද ඒ කවුද කියලා? නෑ ස්වාමීනි. ආනන්ද ඔය කුණු ගොඩේ ඉන්නේ අර මහා මාලිගාවේ අයිතිකාරයා. ඔය තමයි ආනන්ද සිටුවරයා. කියලා සඳහන් කරාම අපේ ආනන්ද හාමුදුරුවෝ එතෙන්ට විශාල පිරිසක් රැස් කෙරෙව්වා. මූලසිරි මේ සිටුවරයාගේ පුතාටත් දෙන්න කිව්වා. සමාල්ලාට පිළිසිඟා වැඩලා දම් බලඳලා මේ කාරණාව කරන්නේ නැති. රැස් කෙරුවට පස්සේ බුදුරජාණන් වහන්සේ මූලසිරිට අර පුද්ගලයා පෙන්නලා කිව්වා මූලසිරි මේ කවුද කියලා හඳුනනවද? මේ ස්වාමී මේ ඉන්නේ ඔබේ තාත්තා. මූලසිරි කියනවා මට පිළිගන්න බෑ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අර පුද්ගලයාට කතා කළ ආනන්ද කියලා. කතා කරලා කියනවා ආනන්ද ඔබ එදා ජීවත් වෙච්ච කාලේ උඹේ පුතාටවත් නොදී හංගලා තියෙන ධනෙ තියෙන තැන් දැන්වත් පුතාට කිව්වොත් නරකද කියලා. ආන් ඒ වෙලාවේ මැරෙන වෙලාවේ පුතාට දීපු නැති මහ පොළොවේ නිදන් ගත කරලා තියෙන ධනෙ තියෙන තැන් පෙන්නේ. මූලසිරියකින් දැනගත්ත මේ තාත්තමයි කියලා. හැබැයි මූලසිරි එදා තෙරුවන් සරණ ගියා. එදා ඉඳලා මූලසිරි ශාසනය මුල් කරගෙන පින්කම් කටයුතු කරන්න පටන් ගත්තා. නමුත් මේ කාරණාව පෙන්නලා රැස් වෙච්ච පිරිසට මේ ගාථාව කියලා අපේ බුදුරජාණන් වහන්සේ අනුශාසනාවක් කළා. ඒ ගාථාව තමයි අපි අද ධර්ම මාතෘකාව බවට පත් කරගත්තේ. පුත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහං අත්තාහි අත්තනෝ නක්ති කුතු දන. එනතුරු මෙතන මට දරුවෝ ඉන්නවා. මට ධනෙ තියෙනවා කියලා බාලයා බොහෝම පුරසාරංකී කිය සතුටු වෙනවලු. ඒකවල දරුවෝ කියලා කියහම මෙතන දරුවෝ හැටියට සඳහන් කරන කීප දෙනෙක් ගැන කියනවා. අත්තජි කෙත්තජි අන්තේ වාසික දින්නක
එහෙම 4 දෙනෙක් ගැන කියලා තියෙනවා. කවුද මේ අත්තජ කියලා කියන්නේ? අත්තජ කියලා කියන්නේ තමන් විසින් තමන්ගේ කුසින්ම බිහි කරගත්ත දරුවෙක්. කෙත්තජ කියලා කියන්නේ යහනේ ඉපදිච්ච, ඵලසේ ඉපදිච්ච, උකුලේ ඉපදිච්ච, ලය මත ඉපදිච්ච අයට කියනවා කෙත්තජ කියලා. ඒකට එහෙම දරුවෝ මනුස්ස ලෝකේ ඉන්නවාද? මේ කියන්නේ දෙවියෝ ගැන. සාමාන්‍යයෙන් දෙවියෙකුගේ යහන මත දෙවියෙක් දිව්‍යාංගනාවක් පහළ වුණොත් ඒ දිව්‍යාංගනාව සලකන්නේ නැත්නම් ඒ දිව්‍ය මාලිගාවේ අයිතිකාර දෙවියගේ භාර්යාවක් විදියට. යහනේ පහළ වුණොත් බිරිඳක්. උකුලේ නැත්නම් ලය මඩල මත පහළ වුණොත් දරුවෙක්. මාලිගාවේ පිටපැත්තේ පහළ වුණොත් පරිවාර දෙවියෝ. ඒ කියන්නේ සේවක දෙවියෝ. එහෙම අය ගැන තමයි මේ කෙත්තජ කියලා කියන්නේ. අන්තේවාසික කියලා කියන්නේ යමක් ඉගෙන ගන්න ගුරුවරයෙක් ළඟට ඇවිල්ලා ඒ ආචාර්යවරයාට ප්‍රකාශ කරනවා ස්වාමීනි ආචාර්යතුමනි අද පටන් මගේ ආචාර්යවරයා හැටියට මම ඔබ පිළිගන්නවා. මා විසින් ඔබට කළ යුතු සියලුම අපෝපස්ථාන කටයුතු කරනවා. මට ශිල්ප ශාස්ත්‍ර කියලා දෙන්න. එහෙම කියලා අපෝපස්ථාන කරමින් ළඟ ඉඳිමින් ඉගෙන ගන්න කෙනාට කියනවා අන්තේවාසික කියලා. ඊළඟට ඉන්නවා දින්නක කියලා කියනවා. සමහර කෙනෙක් තමන්ගේ දරුවෙක් තව කෙනෙකුට දෙනවා. අද ඉඳලා මේ දරුවා ඔබ පෝෂණය කරගන්න. එහෙම දුන්න දරුවන්ට කියනවා දින්නක කියලා. ඊට අමතරව ධර්මයේ තවත් ආකාර 3කින් පැහැදිලි කරනවා මේ දරුවෝ පිළිබඳව කරුණු දක්වනකොට අතිජාත, අනුජාත, අවජාත කියලා. කාටද මේ අතිජාත කියලා කියන්නේ? මව්පියන්ට වඩා සිල්වත්, මව්පියන්ට වඩා ගුණවත්, මව්පියන්ට වඩා ශ්‍රද්ධාවත්, මව්පියන්ට වඩා ධනවත්, මව්පියන්ට වඩා උගත්, හැම අතින්ම තමන්ට ජීවිතය දුන්න අම්මා තාත්තට වඩා ඉහළින් තමයි ඉන්නේ. එවන් දරුවන්ට කියනවා අතිජාත කියලා. අනුජාත කියලා කියන්නේ මව්පියන් යම් ප්‍රමාණයෙන් සිල්වත්ද, ගුණවත්ද, ශ්‍රද්ධාවන්තද, ධනවත්ද ඒ මව්පියන් හා සමාන මට්ටමින් ඉන්න දරුවන්ට කියනවා අනුජාත කියලා. මව්පියන්ට වඩා ඊටාම පහත් මට්ටමේ හැසිරීම තියෙන අයට කියනවා අවජාත කියලා. ඊළඟ මේ අවජාත කියන අය ගැන පැහැදිලි කරනකොට සඳහන් කරනවා කුලය නැසනවා කියලා. එවන් දරුවෝ නිසා සමාජයෙන් හැම වෙලාවෙම මව්පියන්ට බැනුම් අහන්න සිද්ධ වෙනවා. මේ අහවල්ලුන්ගේ දරුවෝ තවත් මොයෙක් මිනිස්සු පරුස වචන කියලා මොයෙක් ආකාරයෙන් කිය මව්පියන්ටත් එක්ක චෝදනා කරනවා. ඒකට කුලය නැසනවා ඔහු විසින්. ඊළඟට සඳහන් කරනවා ඔහුගෙන් අසල්වාසීන්ට තියෙන මහ පුදුම කරදරයක් කියලා. ඒ සමහරට අල්ලපු වත්තට පැනලා පොල් ටික අහුල ගන්න. කෙසෙල් කනක් තියෙනවනම් ඒක කපා ගන්න. වෙනත් යමක් තියෙනවනම් ඒව හොරකම් කරගන්න. අහල පහල මිනිසුන්ට ගෙයක් දොරක් කරලා දාලා ටිකක් වැව ගාවට ලිඳ ගාවට යන්නවත් පුළුවන් කමක් නෑ. සමහර අය ඉන්නවා වැලියේ තියෙන ඇඳුම පවා හොරකම් කරගෙන අරන් යනවා. ඒතකොට අසල්වාසීන්ට ඔවුන්ගෙන් තියෙන පුදුම කරදරය. ඒ විතරක් නෙමෙයි. එවන් අය මේ සමාජයේ නැසනවා. දැන් අපි දන්නවානේ සාමාන්‍ය සමාජයේ සමහර අය රාරාක්කු කරනවා. ඉතින් අහල පහල ඉන්න හැමෝටම තැන් තැන් වල ගෙනහිල්ලා බෙදනවා. මලගයක් කොතන හරි ආරංචි වුණොත් ඒ ආසන්නයේ තැනක ගිහිල්ලා මලගෙදර එන මිනිස්සුන්ට ඒක විකුණ ගන්නවා. මංගල අවස්ථාවක් ආරංචි වුණොත් ඒ තැන් වලටත් බෙදනවා.
අන්තිමට සමහරලාට ඒ නිසා යුව කෙරවල වෙන්නේ මළගයක් වේවා මංගල උත්සවයක් වේවා බුටි යන ගැනීම වලින් පිහිය වලින් යන ගැනීම වලින් මිනී මරුන් වලින් සමහරලාට කෙරවල වෙන අවස්ථාවන් අපේ සමාජය අහන්න ලැබෙනවා. ඒකට නොඑක් ඔය මත් කුඩු වර්ග තවත් නොඑක් මත්ද්‍රව්‍ය ගමට ගෙනල්ලා පුංචි දරුවන්ගේ ඉඳලා අල්ලගෙන හැමෝටම බෙදෙනවා. පාසල් ගාවට ගිහිල්ලා පාසල් දරුවන්ටත් බෙදෙනවා. නොඑක් මත් පිටි වර්ග අරන් ගිහිල්ලා පොඩි ළමයි ඒවට ඇබ්බැහි කරගන්නවා. අන්තිමට ගම ප්‍රදේශයක් රට විනාශ කරනවා. තවත් ඒ වගේ නොඑක් දේවල් සඳහන් කරන්න පුළුවන්. ඔහු විසින් සමාජයේ නැසනවා. ඒකට මේ කවුද මේ මෙවන් අයට තමයි අවජාත දරුවෝ කියලා කියන්නේ. ඉතින් මේ විදිහට දරුවෝ ගැන සඳහන් කරන කරුණු කීපයක් පැහැදිලි කරලා තියෙනවා. එතකොට මේ මව්පියෝ විශේෂයෙන් දරුවන් පිළිබඳව තියෙන පුදුමාකාර ලෙන්ගතුකම. මව්පියන් තුල දරුවන්ට තියෙන ලෙන්ගතුකම එසේ මෙසේ එකක් කියලා සඳහන් කරන්න බැරි තරම් බැඳීමක් මව්පියෝ දරුවොත් අතර තියෙනවා. විශේෂයෙන් දරුවෝ ළඟ මව්පියෝ සම්බන්ධයෙන් නැති බැඳීමක් මව්පියන්ට දරුවෝ සම්බන්ධයෙන් තියෙනවා. මව්පියෝ හරි කැමති දරුවෝ ඉන්නවාට. සඳහන් කරනවා කාන්තාව බොහෝම කැමති දරුවෝ ලබන්න කියලා. ඒකට අර කරුණක් දක්වන්න පුළුවන්. විශාඛා මහ උපාසිකාව. දරුවෝ බොහෝම හිටපු අම්මා කෙනෙක්. මොනබුරු මිනිබිරියොත් හුඟා හිටියා. ඒ ඉතින් මේ කිරියා මට බොහෝම ආදරේ. මෙහෙම කාලයක් යනකොට මහ උපාසිකාවගේ එක මිනිබිරිය මරණයටපත් වුණා. හැබැයි ඒක ඇයට දරා ගන්න හුඟක් අමාරු වුණා. කෙසේ වෙතත් දරුවා ගෙනහිලා ආදාහනය කළා. නමුත් හිත වාවන්නේම නැහැ. කල්පනා කළා මේ වේදනාවෙන් මාව ගලව ගන්න පුළුවන් නම් භාග්‍යතුන් වහන්සේට විතරයි. අපි ඉන්දියාවේ චාරිත්‍රයක් තිබුණා. කාන්තාවන් තුල තමන්ගේ පවුලේ කෙනෙක් මරණයටපත් වුණාම ආදාහන කටයුතු ඉවර වෙනකම්ම ඒගොල්ලෝ නිතර තමන්ගේ කෙස් ටික තෙමාගෙන තමයි ඉන්නේ. ඒක මහා කරදරයක්. නමුත් ඒක ඒ කාලේ චාරිත්‍රයක්. එනම් කෙස් වෙදියක් තෙමාගෙනම තමයි භාග්‍යතුන් වහන්සේ ළඟට ගියේ. බුදුරජාණන් වහන්සේ අහනවා ඇයි මේ විලාවේ ආවේ කියලා. ඒකට සඳහන් කරනවා ස්වාමීනි මගේ මිනිබිරිය මැරුණා. ඒ ආදාහනය කළා. නමුත් මට හිත හදාගන්න බැහැ. මේ ශෝක ගින්නෙන් මාව මුදවන්න පුළුවන් භාග්‍යතුන් වහන්සේට විතරයි කියලා මම දන්න නිසා මම භාග්‍යතුන් වහන්සේ හොයාගෙන ආවා. බුදුරජාණන් වහන්සේ විලාවේ අහනවා විශාඛා එක මිනිබිරියයි නැති වුණා. ඔබ මිනිබිරියන්ට හුඟක් කැමතියි වාගේ. නමුත් මේ රටේ මොනතරම් දරුවෝ ඉන්නවද? ඒ දරුවෝ කොහොම ඔබේ මිනිබිරිය වෙනවනම් කැමතිද කියලා ඇහුවා. ස්වාමීනි එහෙම වෙනවනම් කොච්චර දෙයක් නේ. මං වාගේ වාසනාවන්ත කිරියම්ම කෙනෙක්. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා විශාඛා මේ රටේ දරුවෝ කී දෙනෙක් මරණයටපත් වෙලා දවසකට ගෙනල්ලා සොහනට විසි කරනවාද? දවසකට දරුවෝ 10ක් 15ක් මැරෙනවා. එහෙම වුණොත් විශාඛා ඔබට හැමදාම කොණ්ඩෙත් තෙමාගෙන අනන්න නේද වෙන්නේ කියලා. ආන් එතකොට තමයි තේරුනේ ඒ සෙනෙහස කොයිතරම් දුකක් වෙනවද කියලා. නම් දරුවෝ ඉන්න නිසා මොනුගුරු මිනිබිරියෝ ඉන්න නිසා තමන්ට සතුටක් වගේම වැඩිපුර දුකකුත් තියෙන කාරණාව තේරෙන්නේ. සුප්පාවාසාවගේ කතාවත් හරි වටිනවා. සුප්පාවාසා කියලා කියන්නේ සීවලි මහරහතන් වහන්සේගේ අම්මනේ. සසර කරගත් අකුසල කර්මයක් නිසා අම්මයි පුතයි. සීවලි කුමාරයා කී කාලයක් මව් කුසේ ඉන්නවද? අවුරුදු 7යි, මාස 7යි, දවස් 7යි.
මාස 9කට ආසන්න කාලයක් දරු ගැබක් දරාගෙන ඉන්නේ අම්මා කෙනෙක් මොන තරම් අමාරුද? කොයි තරම් කැපකිරීම කරනවද දරු ගැබ රැකගන්න. ඉතින් අපි මාස 8ක් 9ක් එච්චර දුක් විඳිනකොට අවුරුදු 7යි මාස 7යි දවස් 7යි. ඒ අම්මා මොන දුකක් විඳින්නේ නැද්ද? අනික දවසින් දවස වැඩෙන දරුවෝ. ඉතින් අන්තිම කාලේ එනකොට ඇයට දැනෙන වේදනාව මරණාසන්න වෙන්න තරම්. මරණාසන්නම වෙනවා. ඒ වෙලාවෙත් භාග්‍යතුන් වහන්සේ සිහිපත් කරලා බුදුගුණ සත්‍ය ක්‍රියා කරලා තමයි ජීවිතේ රැකගන්නේ. දරුවත් බිහි වෙනවා. ඒ දරුවා බිහි වුණාට පස්සේ දැන් බුදුගුණ සත්‍ය ක්‍රියා බලෙන් තමයි මගේ ජීවිතේ රැකුනේ කියලා තීරණය කරනවා භාග්‍යතුන් වහන්සේ ඇතුළු මහා සංඝයාට දානයක් දෙන්න ඕනේ කියලා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට ආරාධනා කරලා දැන් දානෙට වැඩලා සරියුත් මහ රහතන් වහන්සේත් වැඩ ඉන්නවා. දැන් ළමයා ඉපදිලා හරියටම දවස් 7යි. ළමයා හොඳට කතා කරනවා, හොඳට ඇවිදිනවා. අවුරුදු 7ක දරුවෙක් නේ. බොහෝම පළපුරුදු කෙනෙක් වගේ සරියුත් මහ රහතන් වහන්සේ ගාවට ගිහිල්ලා බොහෝම චතුර විදියට උන්වහන්සේත් එක්ක කතාව. ඉතින් ඒක දැකලා සුප්පා වාසාවට දරා ගන්න බෑ සතුට. බොහෝම සතුටින් සාරිපුත්යන් වහන්සේ දරුවයි කතා කරන දිහා බලාගෙන ඉන්නවා. ඇය දරුවා දිහා බලාගෙන ඉන්න බුදුරජාණන් වහන්සේ ඇගේ මේ සතුට දිහා බැලුවා. බල කතා කළා. කතා කරලා අහනවා මෙවන් දරුවෝ තව කී දෙනෙක් විතර ලැබෙනවට කැමතිද? ලැබුණොත් කැමතිද කියලා. ස්වාමීනි මේ වාගේ දරුවෝ මට තව 7 දෙනෙක් විතර හිටියේ කියලා කිව්වා. දැන් දරුවා ඉපදිලා දවස් 7යි. දැන් බලන්න ඇයට අමතක වෙලා 7 අවුරුද්දයි 7 මාසයක් තිස්සේ මම මොන දුකක් වින්දාද? අන්තිම වෙලාවේ ජීවිතේ පවා නැති වෙයි කියලා හිතාගෙන ඉන්න තරම් වේදනාවක් දැනුණා. දැන් මේ දරුවා දැක්කට පස්සේ මේ වේදනාවල් ඔක්කොම අමතක වෙනවා. ඒක තමයි අම්මගේ හැටි. දරුවෙක් බිහි කරන්න ගියහම අම්මා කෙනෙක් කොච්චර දුක් විඳිනවද? කොයිතරම් වේදනාවක් ඉවසනවද? නමුත් දරුවා බිහි වුණාට පස්සේ අර වේදනාව ඔක්කොම අමතකයි. ඊළඟට දරුවා ගැනමයි කල්පනා වෙයි අඬන්නේ. ඇයි මට පෙන්වන්නේ නැත්තේ? වේදනාව අමතක වෙලා. ඒක තමයි ස්වභාවය. මේ කාරණාවත් මෙතන දක්වලා මව්පියෝ දරුවන්ට කොයිතරම් සෙනෙහස දක්වනවද? ආන් ඒ නිසා මව්පියෝ හරි කැමති මට පුතු ඉන්නවා කියලා කියන්නේ. මෙතන සඳහන් කරලා මේ පුතු කියලා සඳහන් කරලා තිබ්බට පුතු ගැන විතරක් නෙමෙයි මේ දුවරුත් එක්කමයි කියන්නේ කියලා. අර අතිජාත, අනුජාත, අවජාත පුතු විතරක් නෙමෙයි දුවල පුතාලා දෙන්නටම මේ කියලා තියෙන්නේ. පොදුවේ තමයි පුතු කියන නම යොදලා තියෙන්නේ. අපි දකිනවා සාමාන්‍ය මව්පියෝ තමන්ගේ දරුවන්ගේ හැකියාව කියන හරි කැමතියි. රූප ලස්සන ගැන කියන්නේ හරි කැමතියි. උගත්කම් ගැන කියන්න හරි කැමතියි. කාමමාන ගැන කියන්න හරි කැමතියි. දරුවෝ ඇසුරු කරන අය ගැන කියන්න හරි කැමතියි. අපේ පුතා අහවල ළඟ ඉන්නේ. අහවල ඇසුරු කරන්නේ. අහවල් දොස්තර මහත්තයා දන්නේ. මැති ඇමති වරුත් හොඳට අඳුරන්නේ. මේ ආදි වශයෙන් දරුවන්ගේ හැකියාව සමාජයේ ඉස්සරහ පිට කියාපාන්න මව්පියන්ට තියෙන්නේ ලොකු කැමැත්තක්. අනිත් පැත්තෙන් තමයි තමන්ගේ ධනය. මට මෙච්චර සල්ලි තියෙනවා. මට මේ තරම් දේපල තියෙනවා. මට මේ තරම් යාන වාහන තියෙනවා. මගේ සල්ලි වලට කරන්න බැරි දෙයක් නෑ. ඒ සල්ලි වලින් මට ඕන දෙයක් කරන්න පුළුවන්. මේ විදිහට තමන්ගේ ධනය ගැන පුරසාරම් කියන්න හරියම කැමතියි. මේ කතාව තමයි මෙතන මේ කියන්නේ පුත්තා මත්ති ධනම් මත්ති. මූලසිරිටත් හිටියනේ නැත්නම් ආනන්ද සිටුවරට හිටියනේ පුතේ මූලසිරි කියලා. දැන් මූලසිරිත් සිටුවරේ
තාත්තා මැරුණා කියලා ආරංචි වුණාම රජුගේ තාත්තගේ සිටු තනතුර පුතාට දුන්නා. ඒක ආනන්ද සිටුවේට කොච්චර ධනෙ තිබ්බද? ඒ ධනය සිටුවරයාට මොනවද කළේ? ඒ ධනෙට පුළුවන් වුණාද සිටුවරයා මේ වගේ පහත් තත්ත්වයක උපදින එක නවත්තන්න? සිටුවරයාගේ පුතාට පුළුවන් වුණාද ඒක නවත්තන්න? අන්න ඒ වගේ භාග්‍යතුන් වහන්සේ මෙතන මේ අහන්නේ මේ අපිට දරුවෝ ඉන්නවා අපිට සල්ලි තියනවා කියලා කියන එක මෝඩයක් කියලා කියනවා නෙමෙයි මේ. කොහොමද මෝඩ වෙන්නේ කියන කාරණාවයි මේ කියන්නේ. මව්පියෝ සාමාන්‍ය විවාහ වුණාට පස්සේ දරුවෙක් ගැනම හිතනවා. දරුවෝ ලැබුණාට පස්සේ ඒ දරුවන්ගේ අනාගතය ගැනම හිතනවා. දිවා රෑ දෙකේ මහන්සි වෙන්නේ දරුවන්ට හොඳ අනාගතයක් උදා කරන්න. දරුවන්ට හොඳට උගන්වන්න. දරුවෝ සමාජයේ කැපී පෙනෙන අය බවට පත් කරන්න. ඒ වෙනුවෙන් නොකරන දෙයක් නෑ සමහර වෙලාවට. සඳහන් කරනවා ගොඩක් දියෙත් හරියට දුක් විඳිනවා කියලා. හේනි කුඹුරේ වැඩ කරන අය අවුවට වේලි වැස්සට තෙමිතින් නොයේ දුක් කරදර කම් කටුළු විඳින්න හේන් කුඹුරේ වැඩ. දවල් 30ක් වැඩ රැටත් පැලි. ඒ සිව්පාව ඇවිල්ලා හානි කරනවා දීපල වලට. රැට නිින්දක් නෑ. දවල්ටත් නිදහසක් නෑ. රෑ දවල් දෙකේම මහන්සි වෙනවා. සමහර අය මේ ලෝකේ අපි කතා කරන බරපතල වැඩ කියලා කියන්නේ ඔය කළුගල් කැඩීම් වාගේ මේ කටයුතු වෙදෙනවා. ඒ දරුවන්ට කන්න දෙන්න. දරුවන්ට උගන්වන්න. ඒ වාගේ මහන්සි වෙනවා. තාත් දුක් විඳලා කරන රැකියාව ඕන තරම් තියෙනවා. සමහර අය රාත්‍රී කාලේ එළි වෙනකන් ගේට්ටුවක් ගාව ඉඳගෙන නිින්දක් නෑ. ඒ වාගේ දුක් විඳිනා ඉන්නේ. සමහරවිට හමුදාවක වාගේ වැඩ කරනකොට ඒ අය කොච්චර දුක් විඳිනවද? රැක් දවාලක් නෑ. මැස්සෝ මදුරු සත්තු සරපු ඕන තරම් ඉන්න කැලෑවල් වල රැලි වෙනකන් කරුවලේ ඉඳගෙන ඉන්නවා. මඩ වලවල් වතුර වලවල් මේදයක් නෑ බඩ ගන්න ඉච්චාම මඩේ වතුරේ කැලේ හැම තැනම බඩ ගන්න සිද්ධ වෙනවා. නමුත් ඒ කොහොම හරි ආපහු ධනයක් හොයාගෙන දරුවෝ පෝෂණය කරන්නේ. ඒ වෙනුවෙන්ම කැප වෙලා. ඒකට ඒ වෙනුවෙන් ජලයේ මෙතන සඳහන් කරනවා ගොඩ බිමත් දුක් විඳිනවා ජලයේ දුක් විඳින දීවරය වාගේ. නැත්නම් වැලි ගොඩ දාන අය සුළුපටු දෙකේ හිතලා බලන්න. දවස පුරාම ගඟට බැහැලා. දවසම ඉන්නේ වතුරේ. මොන දුකක් විඳිනවද කියලා. නමුත් වැලි තේරලයක් දෙකක් තුනක් උඩ දාගත්තොත් තමයි දරුවන්ගේ ඕනෑ පාකම් ටික සම්පූර්ණ කරලා අධ්‍යාපන වියදම් ටික දීලා කන්න බොන්න දීලා සපත්තු සිරිප්පු අරන් දීලා ඒ කටයුතු වෙනුවෙන් මොන තරම් දුක් විඳිනවද? ඒකට සමහරවිට උසස් පාසලකට වාගේ ඇතුල් කරගන්න ඕනේ. ඒ වාගේ පාසල් වලට ගන්න සීමාවක් තිබුණා. ඒ සීමාවෙන් එහා ඈත ඉන්න අය සමහරවිට පාසලට ගන්නෙත් නෑ. ඉතින් ඒකට හරියට බොරු කියන්න වෙනවා. බොරු ලියකිය විදි හදන්න ඕනේ. මේ දේවල් කරලා තමන් වෙන පැත්තක හිටියත් බොරු ලිපිනයක් හදලා අපි මේ පළාතේ ඉන්නේ කියලා බොරු කියන්න සිද්ධ වෙලා. මේ තමන් බොරු කියනවා විතරක් නෙමෙයි ළමයින්ටත් බොරු ගන්නන්නත් වෙලා. එදින බාර දුන්න ලිපිය තිබෙන්නේ වෙන ලිපිනයක්. බැරි වෙලා ඉස්කෝලෙන් ළමයාගෙන් ඇහුවොත් පදිංචි ලිපිනේ ළමයා වෙන එකක් කියනවා. ඒක තණ්හාව වැඩි නිසා අකුසලයේ පැත්ත අමතක වෙලා දරුවට බොරු ගන්නන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ හරියට අකුසල් කරගන්න. සමහර අය දඩේ යන්නේ. සමහර අය සත්ව ගොවි පොළවල් පවත්වගෙන යනවා. සමහර අය දැල් දාන්නේ. මේ හැම එකකින්ම ප්‍රාණඝාතය කරගන්නවා.
එතකොට මොකටද මේ අකුසල් කරලා ධනෙ හම්බ කරන්නේ? දරුවන්ට දුකක් නැතුව කාලා බිල ජීවත් වෙන්න උන්ට අනාගතයක් හදන්න කියලා. දැන් මේ සේරම කර කර ඉන්නකොට තමන් වෙනුවෙන් මොකවත් කරලාද? තමන් වෙනුවෙන් මොකවත් කරගෙන නැහැ. දවසේ පැය 24ක් ගෙවෙනවා. දවසේ පැය 24ක් ගෙවිලා ගියා. මේ අය තමන් වෙනුවෙන් එක පැය භාගයක් වෙන් කරලා නැහැ. දවල් 30ෙම වැඩ කරලා සමහර රැයට ගෙදර එන්නේ. රැයට ගෙදර ඇවිල්ලා නාගෙන උයලා දුන්න මොනවා හරි අනුභව කරලා රූප වාහිනිය ගාව වාඩි වෙලා ඒක දිහා බලාගෙන ඉන්නවා. කායික වෙහෙස වැඩි නිසා සමහරලාට ඒ කුතුහලෙ ඉන්නේ. පහුවදත් නැගිටලා සුපුරුදු කාර්යයට පිටත් වෙනවා. බණක් ඇහුවද? තුනුරුවන් වැන්දද? වෙනත් පින්කමකට යෙදුණද? ඕය දවසකටවත් පන්සලකට යන්න සිල් සමාදන් වෙන්නවත් විවේකයක් නැහැ. හුඟක් අය කියන්නේ අපි කැමති ඒ වුණාට කොහෙද විවේකයක්? මේ ළමයා විභාගයේ ලියලා ඉවර වෙනකන් නැත්නම් මේ ළමයාගේ විවාහය ඉවර වෙනකන් නිදහසක් නෑ වෙන්නේ. ඒතර කවුරුවත් තමන් වෙනුවෙන් මොකවත් කරන්නද? ආන් ඒකයි මෙතන සඳහන් කරන්නේ බාලයාගේ හැටි එහෙමයි කියලා. දැන් ඔය සේරම කරලා දැන් තමන් වයෝවෘද්ධ වෙලා. දැන් ලෙඩ වෙලා. වේදනාවල් නිමක් නැහැ. දැන් කෑකෝ ගහනවා, අඬනවා, ළමයි අරගෙන යනවා, ප්‍රතිකාර කරනවා. මේ මොනවා කෙරුවත් ඒ දරුවන්ට පුළුවන් ද අර වේදනාවෙන් ටිකක් ඉල්ල ගන්න. අපි කියමු දරුවෝ 5 දෙනෙක් ඉන්නවනම් දරුවෝ 5 දෙනාම තාත්තගේ වේදනාවෙන් කොටස ගත්තා නම් තාත්තට සෑහෙන සහන. ඒ වුණාට ගන්න බෑ. අපිට තියෙන බලාගෙන ඉන්න විතරයි. අපේ රට්ටපාල මහරහතන් වහන්සේ මේ කතාවම කියනවනේ කෝරව්‍ය රජුන්ටත්. කෝරව්‍ය රජු අහනවා ස්වාමීනි මේ තරුණ වයසේ මෙච්චර සම්පත් තියාගෙන ඔබ වහන්සේ මහණුන්. ඒතකොට සඳහන් කරනවා අපේ භාග්‍යතුන් වහන්සේගේ බණපද ටිකක් අහලා තමයි මම අහන්නේ. මොනවද මේ බණපද? මේ කාරණා ටික විස්තර කරගෙන යනකොට රාතන් වහන්සේ සඳහන් කරනවා අපිට කවුරුවත් නැහැ. රජු කියන ස්වාමීන් එහෙම කියන්නේ. මට නම් සිවුරංග සෙනගක් ඉන්නවා. දරුමල්ලු විසෝවරු ඉන්නවා. අපිට ඕනේ හැමදේම මේගොල්ලෝ හොයලා බලන්න. ඒ කවුරුත් නැහැ කියලා ඔබ වහන්සේ කියන්නේ කියලා. රහතන් වහන්සේ එතකොට අහනවා මහරජා ඔබේ ඇඟේ මොකවත් ලෙඩක් නැද්ද කියලා. මොකද නැත්තේ ස්වාමීනි වාතාබාධයක් තියෙනවා මගේ ඇඟේ. සමහර වෙලාවට ඒක උත්සන්න වෙච්චාම මට දරා ගන්න බෑ වේදනාව. මං ඒ වෙලාවට කෑ ගැහිල්ල. මාලිගාවේ අය මගේ නෑදෑයෝ හිතන්නේ කෝරව්‍ය දැන් මෙරි කියලා. මැරෙන්න වාගේ කෑ ගහනවා වේදනාවෙන්. මහරජා ඔය සිවුරංග සෙනග ඥාතීන් කවුරුවත් ඒ වේදනාවෙන් ටික ගන්න නැද්ද ඒ වෙලාවට? එහෙම ගන්න බෑනේ ස්වාමීනි. රහතන් වහන්සේ සඳහන් කරනවා මහරජා. ආන් ඒකයි භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ. අපිට කවුරුවත් නැහැ කියලා. ඒ වේදනාව අපිම තමයි ඉවසන්නේ. මේතර පිනක් දහමක් මොකවත් කරගන්නේ නැහැ. මරණාසන්න වෙලා. දැන් මරණ මංචකේ සමහර අය අවුරුදු ගණන් දුක් විඳිනවා. සමහර අය මාස ගණන් දුක් විඳිනවා. ලෙඩ හැදිලා, තුවාල වෙලා, පණුව හැදිලා, පිළිකා හැදිලා, වකුගඩු නරක වෙලා, අත්මාව දිය වෙලා, ඇඟ ඉදිමිලා, විඳින වේදනාවල් එක එක්කෙනා විවිධයි. නිමක් නෑ. නමුත් ඒ වෙලාවට මතක් වෙනවා. ජීවිතේ මොකද්ද කියලා වැටහෙන්න ගන්න. නමුත් මේ තරම් දුක්ඛදායක ජීවිතයකින් අත මිදෙන්න කරගත යුතු දේවල් තමයි මොකවත් කරගෙන නැහැ කියලා තේරෙනවා. සමහර අය ගති නිමිති පහළ වෙනවා.
නිරාගිරිදල් පේනවා. නමුත් මේ දරුවෝ වෙනුවෙන් සමහර හොරකම් කළා. සමහර මිනී මැරුවා. මේ වගේ නොයේ අපරාධ කරලා තියෙන දරුවෝ දෙන්නා. ධනෙ රැස් කර ගැනීම සඳහා ඒ සඳහන් කරනවා ගති නිමිති මුලින් පහළ වෙලා ගිනිදැල් එහෙම කලින් දැක්කොත් ඉතින් එහෙමත් හොඳයි කියලා. ඒ නිමිති කලින් පේනවා නම් මොනවා හරි කරන්න පුළුවන් ප්‍රඥාව තියන අය ළඟ ඉන්නවා නම් අපි දහම් පොත්පත්වල ලියවිච්ච කතාවක් තියෙනවා. ඒක භික්ෂුන් වහන්සේ නම අවසාන කාලේ තමන්ගේ තාත්තා මහාන කරනවා. වයසයි මරණාසන්න වෙනවා. ඒ වෙලාවේ කෑ ගහලා කියනවා මට ගින්දර පේනවා කියලා. භික්ෂුන් වහන්සේ දැනගන්නවා ඒ කාන්තේම නිරේට යන ලකුණු පහළ වෙලයි තියෙන්නේ. මොකද්ද මම කරන්න ඕනේ කියලා හිතලා සාමණේර භික්ෂුන් වහන්සේලාට ගහගෙන තාත්තා ඇඳ උඩ තියාගෙන මහසෑ මළුවට ගෙනහිල්ලා කියලා මල් ආසන පුරාම මල් පූජා කරලා තාත්තා බොහොම අමාරුවෙන් සෑය පැත්තට හරවලා ආසන වල තියෙන මල් ඔක්කොම පෙන්නලා ස්වාමීනි මේ මහ පිංකම ඔබ වෙන්නේ මේක වහවහ අනුමෝදන් වෙන්න කියලා කියනවා. ටික වෙලාවක් යනකොට කියනවා මගේ ඉස්සරහ පිට කාන්තාව ගොඩාක් ඉන්නවා. මේගොල්ලෝ අයින් කරන්න කියලා. ස්වාමීන් වහන්සේ දැනගන්නවා තාත්තගේ නිමිත්ත වෙනස් කරන්න පුළුවන් වෙනවා. මේ කාන්තාව ගොඩාක් ඉන්නවා කියලා කියන්නේ දැන් හිත දිව්‍ය ලෝකෙ පිටලා තියෙනවා. ඉතින් ඒකයි සඳහන් කළේ ගති නිමිති ප්‍රඥාව තියෙන අය ළඟ කලින් පහළ වුණොත් ඒත් මොනවා හරි කරන්න පුළුවන්. නමුත් එහෙම නැත්තම් මේ දරුවන්ටවත් ධනෙටවත් අපි මේ මොකවත්ම කරන්න බෑ. ඒගොල්ලෝ පෝෂණය කරලා රටට දීලා ධනෙ හම්බ කරලා ලෝකයට දීලා තමන් වෙනුවෙන් තමන්ට මොකවත්ම කරගත්තේ නැතුව මැරිලා යනවා. මැරිලා ගිහිල්ලා සතර අපායේ ඉපදිලා අනන්ත දහරු කිදිනවා. බුදුරු පහළ වෙනවා. බුදුරු පිරිනිවන් පානවා. අපි තිරිසන් ලෝකවල പ്രേත ලෝකවල කාලිගේ ආංගිකයි සඳහන් කළේ අඥානය මට දරුවෝ ඉන්නවා මට ධනෙ තියෙනවා කියා පුරසාරං දොඩෝ ජීවත් වෙනවා. තමන් මේ මුකුත් කරගෙන නැහැ. එහෙම නොකර අන් අය වෙනුවෙන් යුතුයකම් කරන ගම තමන් වෙනුවෙන් යම් කරගෙන මෙලව අතහැරලා යනකොට සතුටින්ම සමුගන්න පුළුවන් ජීවිතයක් පෝෂණය කරන්න හොඳ ප්‍රඥාවක් තියෙන්න ඕනේ කියලා. ඥානවන්තයා තමන් වෙනුවෙන් යමක් වහවහ කරගන්න. අපි උත්සාහ කරමු. අපි ඒකාන්තයෙන් දවසක මැරෙනවා. එදාට අනුන්ගෙන් අපිට කවදාවත් ප්‍රයෝජනයක් නැහැ. අපි වෙනුවෙන් දරුවන්ට ධනෙට කරන්න පුළුවන් දෙයක් නැහැ. මම වෙනුවෙන් යමක් කරගන්නවා නම් ඒක මමම කරගන්න ඕනේ. මුළු ජීවිත කාලයක් අනුන්ට කැප කරන වෙලේ 24 පැයෙන් පැය දෙකක්වත් තමන් වෙනුවෙන් යොදා ගන්න ප්‍රඥාවක් අවශ්‍යයි. ඒ ගැන කල්පනා කරලා අපි වෙනුවෙන් කටයුතු කරගෙන කවදා හරි මෙලවින් සමුගන්නකොට සතුටින් සිනහමුසු මුහුණින් මෙලවින් සමුවර ගන්න පුළුවන් වාසනාවන්ත ජීවිතයක් මේ බුද්ධාන්තරයක් තුළින් ලබා ගන්න බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදයෙන් අපිට ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි ධම්මනදී තිත්ත ධර්මදේශනා මාලාව යටතේ අද පවත්වන්නට යෙදුන ධර්මදේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ අංක 39 පොල්වත්ත අම්පිටිය ලිපිනෙහි පදිංචි මහින්දානන්දනී පුංචි හේවා මහත්මිය විසින් ඔක්තෝබර් මාස 16 වෙනි දිනට යෙදුන එතුමියගේ 72 වෙනි උපන්දිනය නිමිති කරගෙන එතුමියට ආශිර්වාද කිරීමටත් මෙවැනි බොහෝ කුසල් රැස් කර ගැනීමට අවශ්‍ය කායික මානසික නිරෝගීතාවය ලබා ගැනීම පිණිසත් ඊටම ඉක්මන් භවයක සුඛ සහගත ප්‍රතිපදාවෙන් ධර්මාවබෝධය ලබා සසර දුකින් එතර වීම සඳහා මෙම ධර්ම දානමය කුසල කර්මය
හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊට අමතරව බණ්ඩාරගම රයිගම පදිංචිව සිට මීට අවුරුදු 51කට පෙර පරලොව සැපත් වුණ ඩොන් ජිනෝරිස් ජයවර්ධන ආදරණීය පියාණන්ටත් අවුරුදු 24කට පෙර පරලොව සැපත් වුණ WM වීරකෝන් ආදරණීය මෑණියන්ටත් සහෝදරයින් දෙදෙනාටත් පින් බලාපොරොත්තුෙන් සිටින තවත් යම්කිසි ඥාතිවරයෙක් වෙත්නම් ඒ සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා. මියගිය මාමණ්ඩියට හා නැන්දනියටත් එසේම පින් අනුමෝදන් කරන බව සිහිපත් කරනවා. තම ස්වාමි පුරුෂයාණන් වන සුනිල් බන්දු විරාජ් පුංචි හේවා මහත්මයාටත් අසංග පුතණුවන්ටත් තක්ෂිලා සහ ගයත්‍රී කියන දියණිවරුන් දෙදෙනාටත් ලේලිය සහ බෑනාවරුන් දෙපළටත් මුණුබුරු මිනිබිරියන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබීමට ඉක්මන් භවයකදීම නිර්වාණ අවබෝධය ලබා ගැනීමටත් මේ කුසල් හේතු වේවා. දේශකයන්න් වහන්සේටත් මේ රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. මෙම දේශනා මාලාව සංවිධානය කරන සරත් ශාන්ත දේශප්‍රිය මහත්මයාටත් දේශප්‍රිය මෙතිණියටත් දියණියන් දෙදෙනාටත් මේ කුසල් එකසේම අනුමෝදන් වේවා. ඒ අයද ප්‍රාර්ථනා කරන බෝධීන් උතුම් නිවනින්ම සැනසේවා. පින්නතුනි, පුංචි හේවා මහත්මිය විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ ලැබේවා. පුංචි හේවා මහත්මිය ප්‍රාර්ථනා කරන ආකාරයෙන්ම මේ ජීවිතය තුළ ඉදිරියට කායික මානසික නිරෝගී භාවයේ ලැබමින් තව තවත් බොහෝ පුණ්‍ය ධර්මයන් රැස් කර ගැනීම සඳහා එතුමියට රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ සැලසේවා. එතුමිය ඇතුළු සියලු දෙනාටම ඊටම ඉක්මන් භවයක ඊටමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගෙන සසරින් එතර වෙන්න උතුම් ධර්ම දානානිසංසයත් ශ්‍රවණානිසංසයත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මි